නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ එත්තාවතග්ගම්පි වදම්පි හේකේ යක්කස්ස සුද්ධින් ිත පණ්ඩිතාසේ තේසං පනේකේ සමයං වදාන්තා උපාදිශේෂේ කුසලා වදානාති තී ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ කලා විවාද සූත්‍රය පිළිබඳ කලහේ නතර කරන්නයි යන්නේ. කියන්නේ අද අපි දුරස්ත මේ භාවනා වැඩමුළුවේ 10 වෙනි දවසේ ඒ අනුව අපි දින 10ක් දේශනා 10ක් කරගෙන ගිය වැඩපිළිවෙලේ අවසානයේ කියලා අපිට පටන් ගන්නකොට මතක් කරන්න පුළුවන්. ඉතින් ඒකට ඒ ප්‍රශ්න අහන සර්වඥාන්සේ පොඩි නිගමනයේට රල්බුරුල් ඇරිලක් කරබුරුල් ඇරිලක් කරනවා. යන්තම් පුච්චිම්ම අකිත්තීසෝ මම යමක් ඇසුවන් අසන් ලද්දේද ඒක දැන් ප්‍රකාශයලදී අඤ්ඤන්තම් පුච්චාම තදින්ග බ්‍රූහි. ඒක හරි මේක දැන් වැඩ ඉවරයි කියලා ඒ කරබුරුල් අරිනෝ. ඊට පස්සේ කියනවා තව එකක් මං මේ පිට තියලා අහන්නද කියලා. අඤ්ඤන්තම් පුච්ඡාමි තදින්ග බ්‍රූහි. එත්තාවතක් ගන්නු වදන්ති හේකේ යක්කස සුද්ධින් ඉදපන්දිතාසේ උදාහු අඤ්ඤම්පි වදන්ති හේකේ එත්තේ. මෙයම පඬිත බ්‍රාහ්මණයන් විසින් මේ කලා විවාදයේ කෙලවර වශයෙන් සඳහන් කරනවා. නැත්නම් යක්කස්ස සුද්ධින් කියලා තියෙනවා. ආත්මයාගේ සුද්ධිය නැත්නම් අපි සතිපට්ඨාන සූත්‍රයෙන් මතක් කරන විදිහට සතිපට්ඨානේ තමයි ඒකායන මාර්ගය මේ සුද්ධියට ඒකායන වයම්බික වේමග්ගෝ සත්තානං විසුද්ධියයි. සත්ත කියන පදේ මෙතන යක්ඛ කියන පදයෙන් සම්බන්ධ කරලා තියෙන දෙකටම ආත්ම කියන පදේ තමයි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මධ්‍යස්ථ පදයක් විදිහට ගන්නෙ. යක්කස්ස සුද්ධින් ඊටපන්දිසාචේ උදාහු එහෙම නැත්නම් අඤ්ඤම්පි වදන්ති එත්තෝ. මේිට එහා තව මොනවාරි කියන වෙන කතන්දරයක් තියෙනවද කියලා ඒ මේ නිර්මිත බුදුහාමුදුරෝ අපේ බුදුහාමුදුරන්ගෙන් අහනවා. එත්තේච ඤත්වා උපනිස්සතෝ මේ දැනගෙන මේ ටික දැනගෙන මෙතෙක් වෙනකම් ප්‍රශ්න ආවේ අපි යමක් උපනිශ්‍රේ කරපව දැනගෙන යමක් පැත්තක් ගත්ත බව දැනගෙන අපි එල්බ ගත්ත බව දැනගෙන ඤත්වා මුනි නිස්සයේසෝ විමන්ති මේ නසඤ්ඤ සංඤේ මට්ටමට ගිහිලා සංඥාවතින් රූප සංඥාවක් බවට පත් කරගත්ත කෙනා බලනවා දැන් මේ ඉන්න මට්ටමේදී මම තාමත් පැත්තක් ගන්නවාද කියලා. තාමත් සැප දුක දෙකේ මට මේක විතරක් වේවා. ජය පරාජය දෙකේ මට මේක විතරක් වේවා. එහෙම නැත්නම් යස ආයස දෙකේ හොඳ නරක දෙකේ තාම පැති ගන්නවද මම කියලා නිශ්චය පිළිබඳව මොකේ එල්ලගෙනද මම කතා කරන්නේ? මොන දෘෂ්ටි එල්බගෙනද මම මේ කතා කරන්නේ? නැත්නම් ඔය එන කොයි එකත් මට ඒකද? නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී නෝ විසඤ්ඤී නෝපි අසඤ්ඤී නවිභූත සංඤී. ආන්නෝයි මට්ටමට ගියාට පස්සේ මම මේ සංඥාවෙන් සාමාන්‍ය ඥාන පිටුමේ අඳුරන සංඥාවෙන් නැති උනායි කියලා මම මේ කලබලයක් විදිහට ගණන් ගන්නවා නැත්නම් ලාභයක් විදිහට ගණන් ගන්නවා. නැත්නම් මේක මට භාවන ලැබිච්ච ප්‍රතිඵලයක්ද නැත්නම් මේ මොලේ නරක් වුණා, අගයන් ආඩම්බරයක් නැති වුණා, ආසන්න මතක නැති වුණා කියලා කලබලෙට ගන්නවද? නේ විසඤ්ඤ සංඤ්ඤ මේක මම සිහි මුර්ජා වීමක් නෙවෙයි. මම හොඳටම දන්නවා මේ ආනාපානේ ඉඳලා මෙතෙන් ආපු හැටි. මෙතෙන් ආවට පස්සේ නම් අර ආනාපානේ ලකුණු මොනක්වත්ම නැහැ. නමුත් මේක විසඤ්ඤ වීමක් නෙවෙයි කියලා එහෙම නැත්නම් ඔය භාවනා කරන හුඟ දෙනෙක් කමට අංශුද්ධ කරන අවස්ථාවට කියනවා ඉස්සෙල්ලා නම් කියනවා මෙතෙන්දි මට නිින්ද ගියා ස්වාමීන් වහන්සේ මොකද්ද උනේ දන්නේ නැහැ කියලා. ඉතින් මේකට අවදි වෙන්න ගියාම කියනවා නිින්දක්ම තමයි හැබැයි නිින්දක් නෙවෙයි. මට තේරෙනවා මේක නිින්දක් නෙවෙයි කියලා. ඒකට විසඤ්ඤ භාවයක් හෝ සීමුර්ජා වීමකුත් නැහැ. නෝපි අසඤ්ඤී මොනක්වත්ම නැත්තේ නෑ. ඒ වෙලාවේ හොඳට සීබුද්ධියෙන් බැලුවොත් අහල පහල සද්ද ඇහෙනවා. නමුත් ඒව මේ මට කතා කරනවා නෙවෙයි. කයක් තියෙන බවට සංඥාන් වේදනා වගේක් හැමතැනම තියෙනවා. හැබැයි එකක්වත් දරා ගන්න බැරි මට්ටමේව නෙවෙයි.
හිතවිලි වගේකුත් තියෙනවා. ඒව එකකවත් හිතවිලි දෙකක් අතර සම්බන්ධයක් නැහැ. ඔහි කෑලි හිතවිලි තියෙනවා. මැරිලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ. ඒ නිසා විසඤ්ඤ භාවයකුත් නැහැ. එහෙම නැත්නම් විභූත සංඥාව නැති වෙලාමත් නැහැ. මොකද්ද සංඥාවක් තියෙනවා. ආන්න එතෙන්ට ගියාට පස්සේ මේකද ඒ ඉන්න විවේක ස්ථානයේ නැත්නම් මේක නැති අවස්ථාවක් තියෙනවා අපිට මේ කන බොන යන එන ඕලාරික අත්පත්ලාවේ පරිහරණය කරන ඒ දෙකෙන් කොයි එකක්ද මම නිස්සය කරගෙන ඉන්නේ. මේක gedara කරගන්නවද අරක පිට gedarak කරගන්නවද? ඒක gedara කරගෙන මේක පිට gedarak කරගන්නවද කියලා අපි නිතරම අපි ගන්න දෘෂ්ටි කෝණය ඒ පැත්ත මෙහා පැත්ත පනිනවා. අන්න ඒකෙදී ඒතේන ඤත්වා උපනිශ්චිතේන දැනගන්නවා මම මේ දැන් මේ කමඨාන් වාර්තාව ලියන්නේ අර විවේක ස්ථානයේ හොඳයි ඒකෙන් එළියට එන එක හොඳ නරකයි කියලා. එතෙන් එළියේ ඉන්න එක හොඳයි විවේක ස්ථානයේ කලවල වීමක් කලකොල වීමක් මොනවා වුණාද දන්නේ මතකේ නැති වුණා කියන පැත්තේද කියලා ඒ ලියන වාර්තාව ලියන කෙනාම සලකා බලනවා කොතනින්ද මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා. කොතනින්ද මෙතන චෝදනාව මතුවෙන්නේ කියලා. මොකද්ද මේකට උත්තරේ කියලා උපනිශ්‍රය මේ ලියන කමඨාන් වාර්තා හෝ කරන ප්‍රකාශය හෝ එහෙම නැත්නම් කරන විනිශ්චය කොයි පැත්තද අරගෙන තියෙන්නේ කියලා. ඤත්තා මුනි නිස්සයේසෝ විමන්සි. එතකොට මේ මොණිවරයා දන්න ඔක්කොම දැන් දිය කරලා ඒක කැඳක් බවටපත් කරලා ගොජයක් බවටපත් කරලා සම්තතියක් බවටපත් කරලා තියෙනවා. කිසිම දෙයක් අගක් නැහැ මුලක් නැහැ පටන් ගන්නමක් නැහැ මැදක් නැහැ ඉවරයක් නැහැ. මේ ගලන සම්තතිය දිහා බලාගෙන ඉන්නවා. මම මේකට මේ නාම කියනවාද මේකට රූප කියනවාද නැත්නම් මේක හොඳ කියනවාද මේක නරක කියනවාද මේකට නමක් දෙනවද නැත්නම් නම දෙන්න ඉස්සෙල්ලා ඒක නැතිලා යනවාද ආන්න මේ විමර්ශක නුවරින් මේ ගොජේ දිහා බලන ඉන්න කෙනා මම මේ පැත්තක් ගන්න හදනට මේ විඥාණයට ඉන්න බෑ මේකට නමක් නොදී මේක හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ මේක වෙනුවට වෙන එකක් ඉල්ලලා හෝ නැත්නම් මේ උනේ කරදරයක්ද අකරතැබ්බයක්ද නැත්නම් වාසියක්ද කියන එක විඥාණයට හිතා ගන්න බෑ. මොකද විඥාණයට මේ ඒ සන්තතියේ මම සහ මම නොවේ කියන සීමාව දාගන්න බෑ. එහෙම නැත්නම් ඉත්ත භාවයේ ඉත්තත්වය පණව ගන්න විදියක් නැහැ. මේ කැලේ මම මේ කැලේ මම නෙවෙයි කියලා. මොකද මේ ගොජේ අපිට එහෙම පාදමක් සලසලා දෙන්නේ නැහැ. ඒකමයි මෙතන තියෙන සැකේ. ඒකමයි විඥානයේ පෙස්සම. විඥානේ ලියන පෙස්සම. එහෙම නැත්නම් විඥානයේ චෝදනාව. ඉතින් ඒකට විමර්ශනය කරලා බලනවා මම මේ චෝදනාව කරන්නේ මේ හිස්තන හොඳයි කරදර පැමිණීම අරමුණු දැමීම අලි කරදරයක් ඝර්ෂණයක් රුප්පණ ගතියක් කියනවාද නැත්නම් අනේ එතන ඉන්නකොට නම් මට කවුද කියලා තේරෙනවා කල්පනාවක් තියෙනවා ඉතිහාසයක් තියෙනවා සංඥාවක් තියෙනවා මේ මොනක්වත් නැති වෙච්චාම මමයක් නැහැ මට කියා ගන්න විදියකුත් නැහැ කමඨාන් සුද්ධ කර ගන්න විදියකුත් නැහැ කියලා කොයි එක gedara කර ගන්නවද කොයි එක ආගන්තුක කර ගන්නවද කියලා අන්න ඒ විමර්ශන බුද්ධිය මුනිවරයා ඉතින්දි අතහරින්නේ ඤත්තා විමුක්තෝන විවාද මේතයි ඒකෙදි එයා මේ මගේ හිත දැන් පදනමෙන් ගැලවිලා ගියා මගේ හිත නිදර්ශන පෙන්වන්න බෑ දැන් නම් කරන්න යන්නේ ඒකෙන් ගැලවිලා ගියයි කියලා මේක මම දිනුවා කියලා වාද කරන්න යන්නෙත් නැහැ එහෙම නැත්නම් මේ හිත ඇතුළත තියෙන කචකචේට මොන විදිහකට උදව් කරන්නේ ඒ කචකචේ තමයි හිත ඇතුළේ තියෙන මේ කතං කති භාවයේ තමයි දැන් විමර්ශන නුවණක් බවට පත් වෙලා තියෙන්නේ නැත්නම් විමර්ශන නුවණම තමයි කතං කති භාවයට පත් වෙන්නේ ඉතින් අපි ලෝකයේදී කතං කති භාවයට උඩ දෙන්නේ මේ විමර්ශන නුවණක මාර්ගයෙන් නැත්නම් විමර්ශන නුවර මුවාවෙන් ඉදිරිපත් වෙන කතං කති භාවයට ඒකට කියනවා පඤ්ඤාමුකේන විචිකිච්ඡා වංචේති කියලා අපේ හිතේ තියෙන විචිකිච්ඡා ප්‍රඥා ස්වරූපෙන් දෙපැත්තේ කාරණා සලකා බලන විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් අපි මේක උදේ ඉඳලා හැන්දනකම් ගහපා දෙන්න හදනවා. මම මේ ඇහුවේ මෙන්න මේ නිසා මෙන්න මේකයි මේක මෙහෙමයි මේමයි කියලා අර කතං කති භාවයේ විමර්ශනත් එක පටලවා ගන්න. දැන් කතං කති භාවයේ විමර්ශාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක නිසා ඒ වාදන නොකරන කෙනා ධීරේ සම තත්ත්වයටපත් වෙනවා හිස්තනාවත් එකයි කලබලාවත් එකයි එහෙම නැත්නම් අර අෂ්ටලෝක ධර්මේ කම්ප වෙන මේ සැපම හොයාගෙන ගිය කෙනා ඒ දුක සැප දෙක
රියසකල් ලෙස පෙරලි. සුගතක දෙක ලෝකේ රියසකල් එක පෙරලි. දෙන්නට දෙන්න නැතුව ඉන්න බෑ. නමුත් අපි මෙතෙක්කල් මේකේ සැප විතරක් හොයන්න ගිය නිසා ඒක නෑ හැම වෙලාවෙම පැත්තක් ගත්තා. පැත්තක් ගන්න ගමන්ම අර කලා විවාදයට හේතු වෙන කරුණු එකින් එක පෙනීගෙන එනවා. ඒක නිසා අපි සූත්‍රයේ මුල ඉඳලා නිකන් පිටින් අත ගාගෙන ගියොත් අපි කලහ විවාද කර කර හිටපු જાතියක් පුද්ගලයෙක් ඒක නා දැනගන්න ඕනේ කලහ විවාද වලට වැඩිය ප්‍රිය භාවය තියාගෙන ඉන්න එක හොඳයි. කලහ විවාද වලට හේතු වෙන ප්‍රිය භාවය කලහ විවාදයට වැඩිය හොඳයි. කලහ විවාදය කියන්නේ ඒක වීතික්‍රමණය වෙලා. ඒ නිසා කුතෝ පහූතා කලහ විවාදා පියා පහූතා කලහ විවාදා. ඒ නිසා මට දැන් ප්‍රිය භාවයේ තියෙන බව දන්නවා. හැබැයි දැන් මේ කලහ කරගෙන නෑ මං. අතින් පයින් දඬුවම් කරගෙන නැහැ, තෝතෝ වරපල කියාගෙන නැහැ, කැටි පොළු මුගුරු අරගෙන නැහැ. හැබැයි මට තේරෙනවා මේකෙදි මම මෙන්න මේ පැත්තට මනාපයි. එතකොට බුදුජානනාංශ කියන මතක් කරන විදිහට අපේ ආධ්‍යාත්මික ජීවිතයේ අතපය විසි කරලා වැඩ කර කර හඬුසරුවල් කරපු අපි එතෙන්න යන්නේ නැතුව ඒ වෙනකොට හිතේ පවතින ප්‍රියභාවයේ නිසයි කලා විවාද කෙරුවේ. අද මං කලා විවාද කරන්නේ. හැබැයි ඒකට හේතු වෙන ප්‍රියභාවය අස්පනා අපිට දකින්න. වර්තමාන වශයෙන් දකින්න. හැබැයි සතුටක් එනවා මං කලහයට ගියේ නෑනේ. මං කවදාකවත් ලෝකේ කවුරුවක්වත් දැකලා නෑ ඔන්න ඔය චින්තනයේ තියෙන. ඒ කියන්නේ කලහ විවාදයක් නැතර වෙන්න ප්‍රිය භාවයක් නැතර වෙන්නේ කොහොමද කරන්න කියලා අහනවා. නෑ කලහ විවාද වෙනුවට ප්‍රිය භාවයට කැමැති වෙන්න ඕනේ. ප්‍රිය භාවයට කැමැති වෙනවා කියලා කියන්නේ මගේ තියෙනවා මේ පක්ෂක් ගාහිත්‍යයක්. ඕක නිසා තමයි කලහ විවාදුනේ. අද මම ඒක දැක්කා. හැබැයි කලහ විවාදෙට ගියේ නෑ. එතකොට මේ බුදුහාමුදුරුවෝ අහනවා මේ ප්‍රිය භාවයට මොකද්ද හේතුපාදක වෙන්නේ? එතකොට මේ ප්‍රිය භාවය සමග හැසිරෙන පරිවාර චෛතසික රාශියක් ඒ ගාථාවේ සඳහන් කරලා තියෙනවා. පරිදේව මානාතිමාන මච්චර මේ වගේ කියන්නේ බොහොම පුපුරන්න ඕන්න මෙන්න කියන කෙලස් වගේක් තියෙනවා. හැබැයි පුපුරලා නැහැ. ඒසය ප්‍රිය භාවයට කැමති වෙනවා, පරිදේවයට කැමති වෙනවා. ඇතුළතින් අඬනවා. මට කන්න පුළුවන් බෙල්ල කන්න පුළුවන් හැබැයි කාලා නැහැ තව. ඒ වගේ මානාතිමාන තියෙනවා. මට යමක් කරගන්න පුළුවන් නම් මම දන්නව කරන හැටි කියලා කියනවා කරලා නැහැ තව. ඒ කියන්නේ ගොජේ පුපුරන මට්ටමට තියෙනවා පුපුරලා නැහැ. ඉතින් එයා ප්‍රිය භාවයට කැමති වෙනවා කියන මේ කතාව චූලසුඤ්ඤත සූත්‍රයේ පුළුවන් තරම් බුදුරජාණන් පෙන්ලා දීලා තියෙනවා. කලාව විවාද නතර කරන ඔබ ප්‍රිය භාවයට කැමති වෙනවා. ප්‍රිය භාවය කියන්නේ කෙලස්. ඊට පස්සේ ප්‍රිය භාවය එන්නේ මොකද්ද? ඡන්දේ නිසා. මනාපේ නිසා. මට මේකේ මේ පැත්ත හොඳයි මේ පැත්ත නරකයි. ඉතින් ඒක නිසා හිතනවා මේ ප්‍රිය භාවය කලහ විවාදය අයින් කරන ගත්ත ප්‍රිය භාවයේ තියාගෙන ඉන්නකොට තියෙනවා මේ ප්‍රිය භාවයට හේතුව මම මේකට ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දයත් අනු පරිවාරිත චෛතසික ටිකක් කියන්නේ ඒ ටික මේ ලෝභයත් නිෂ්ඨාවත් මේකමයි හරි කියලා ඔළුවේ තියෙන ස්ක්‍රිප්ට් එකක්. අපේ ඔළුවට කවුදෝ දාලා තියෙනවා. ওই දෙක තුනක් තිබුණාට මෙච්චරමයි එකම හරි දෙයි. අනික එකක්වත් එපයි කියලා. අපි කියනවා නැත්තම් සුපර් මාකට් එකට ගියාම බඩු මෙන්න මේ බ්‍රෑන්ඩ් එක විතරමයි ඕනේ. බඩුව මෙච්චරයි මේ බඩුවේ මේ බ්‍රෑන්ඩ් එක විතරයි හොඳ. අනිත ඔක්කොම වැරදි. ඕක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල කියන්නේ. සබන් කියලා ඉල්ලන්න එපා. මෙන්න මේ නම කියලා ඉල්ලන්න. අනික ඔක්කොම බුරු සබන්. අපි ළඟ විතරයි හොඳ සබන් තියෙන කියලා අපිට නිෂ්ඨාවක් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ හිත මෙහෙවීමක් කවුදෝ කරලා තියෙනවා. අන්න ඒ ඡන්දයත් එක්ක නිෂ්ඨාවත් එක්ක ලෝභයත් එක්ක ඉන්න එක හොඳයි. තාම මේක ප්‍රිය භාවයකටපත් වෙලත් නැහැ. කලහ විවාදයක් වෙලත් නැහැ. ඒ නිසා මේ ප්‍රිය භාවයට වැඩිය හොඳයි ඡන්දේ. මේක කාමච්ඡන්දේ. මේක තාම කාමච්ඡන්දේ. හැබැයි අර තරම් ප්‍රිය භාවයේ තරම් මෝරලා පුපුරන්න කිට්ටු කරලා නැහැ. මේකේ තියෙන තවත් එකක් පෙන්නනවා. අපේ සරුවචනස මේ කාමච්ඡන්දයම මේ ඡන්දෙම හොඳ පැත්තට හැරෙන්නත් ඉඩක් තියෙනවා කියන. කුසල ඡන්දයක් උන්ට හැරෙන්න මෙයාට තේරෙනවා දැන් මගේ හිතට දාලා තිනවා කවුදෝ දෙයක් මෙන්න මේ දෙකේ මේක හරිමයි අරක වැරදි කියලා. ඉතින් මම ඒ අනුව තමයි මේ ජීවිතය ගත කරන්නේ. හැබැයි මේ මනාපයි කියලා හිතා ගන්න මේ ඡන්දේ ඇති වෙන මේ ශ්‍රද්ධාව රුචිය අනුස්සවය ආකාර පරිවිතක්ක දිට්ඨිනිඥානකන්ති කියලා අපි මේ මනාපයි කියලා ගත්ත දේ තුළ ඡන්දයට ගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. අමනාපයි කියලා ඡන්දයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. කියලා තමයි තේිනවා මම මේ ගත්ත අද මේ හොඳයි කියලා ගත්ත ඡන්දෙන් ගත්ත දේෙන් සමට ප්‍රිය භාවයක් මතුවලා තියෙනවා. මේ ප්‍රිය භාවය පිපුරුවා නම් කලහයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් මම මේ ගත්ත
උපමානයේ දිගේ මේ නිෂ්ඨාව දිගේ මේ ලෝභයේ දිගේ ගන්නකොට මට මේකට මං අතහැරපු දේ මොකද්ද කියලා. හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු දේ පිළිබඳව බලන්න හිතෙන්න ඉඩ තියෙනවා. බැලිය යුතුයමත් නැහැ. හැම කෙනාම බලන්නේ. ඒක නිසා මේ ඡන්දයේ තියෙන මේ දෙගිඩියා ගතියේ කුසල ඡන්දයට හැරෙන්න උනත් ඉඩක් තියෙනවා. එතකොට අහනවා මේ ඡන්දය ඇති වෙන්න හේතුව මොකක් පදනම් කරනද ඡන්දය ඇති වෙන්නේ? සාත අසාත. මිහිරි අමිහිරි භාවය. අපිට හම්බ වෙන උත්තරේ සමහරක් මිහිරි සමහරක් අමිහිරි. එතකොට අර ඡන්දෙට වැඩිය යට මට්ටමක තියෙන කෙලස් පද්ධතියක් පෙන්නනවා. ඒ සාත අසාත භාවයට බොරු කියමන ක්‍රෝධය විනිශ්චය කිරීමේ පවර ගන්න ගතියක් තියෙනවා. මට විනිශ්චය ශක්තියක් තියෙනවා කියලා පවර ගන්න හදනවා. ඉතින් ඒ විනිශ්චය ශක්තිය නැති මනුස්සයට අපි කියන නෝන්ජලයි කියලා. අපි කියනවා සිරිබිරිස් කියලා. අපි කියනවා සිටිසන් ජෝන් කියලා. ඌට කිසිම විනිශ්චය ශක්තියක් නැහැ. ඔය ගෙදර ගෑණිකවත් විනිශ්චය වෙනවා. දරුවන්ගෙමුත් විනිශ්චය වෙනවා. ඌට කිසිම විනිශ්චය ශක්තියක් නැහැ. එතකොට එයා තුල සාත භාවයට එයාගේ තියෙන සාත භාවයට රජ කර ගන්න වෙලාවක් නැහැ. මොකද කිවිනි කින්දේ ගණන් ගන්න නැහැ කවුරක්වත්. ඉතින් යෝගාවචරය ආධුනිකයෙක් වෙනකොට යෝගාවචරයේ නවකෙක් වෙනකොට එයා ওই විනිශ්චය ශක්තියක් දෙන්නේ නැහැ යාතට. යාට කියන උඹට උයලා කන්න දෙන්නේ අපි දෙන දේ කපා. උඹට බුදියන්න පැදුරෙල්ල දෙන්නේ අපි දෙන පැදුරේ බුදියපා. ඉතින් යා ඒතකොට කියන්න આવොත් එහෙම නෙමෙයි අපි මෙහෙම රාජකීය විද්‍යට රාජභෝජනේ රත්තරන් භාජන වල රත්තරන් හැඳින්වීම වල කාලා ආවේ අපිට මේ යෝගාවචරය ආවයි කියලා එහෙම මේ පොදු වෙන බත් පිඟානේ කන්න බෑ කියලා එහෙම කියන්න බැරි වෙන විදිහට දල ගලවලා ගන්න අපි. අඬු කඩලා නාස් ලණුව දාලා පහුරු ගලවලා තියෙන. ඉතින් ඊට පස්සේ යාට පේනවා මේ විනිශ්චය කිරීමේ ශක්තියක් නැත්තේ මොකද මට දෙන දේ ගන්න වෙනවා. දුන්න දෙයක් කා කපුවා තෝපන රැකගම් කපුවා. කපුකම් කරන්න ගිහිල්ලා අපිට කියන්න බෑ මං මෙහෙම බරපතල වැඩක් කරන්න හදන්නේ මට මේ දේ ලැබෙන්න ඕන කියලා. ඌ ඒ පැත්තයි මේ පැත්තයි ෂේප් කරලා ගැටේ ගහ ගන්නකම් තෝර මාළුකා කපුවා මෝර මාළුකා කපුවා වඳුරු මාළුකා කපුවා දුන්නු දෙයක් කා කපුවා තෝපන රැකගම් කපුවා. ඔච්චර තමයි පැවිදි වෙන්න එන අයට කියන්න තියෙන්නේ. ඔච්චර තමයි භාවනා කරන්න එන අයට කියන්න තියෙන්නේ. ඩිස්ටන්ස් භාවනා කරොත් ඔච්චරයි කියන්න තියෙන්නේ. අන්න එතනදී මොකද වෙන්නේ? ඒක නේද සාත දෙක පිළිබඳව තිබිච්ච අර ඡන්දයක් පාටපත් වෙලා ප්‍රියත් බාටපත් වෙලා කලාවිය ආද වෙන එක මනාපයක් නම් තියෙනවා. ඉතින් මට තීන්දුව කරන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය දෙන දේ කරන්න එපා කියලා අර සාත භාවයේ තියෙන මට වෙහෙසයි සාත නිසා නමුත් මට කරගන්න දෙයක් නැහැ. අඬු ගලවලා තියෙන්නේ. නයි අඬුව මේ අහිකුන්ටික ණය අල්ලගත්ත ගමන් දත් ගලවනවා. දත ගලවලා ණය ආදී ඉන්න ඊට පස්සේ එක නිකන් මේ සුම්බරයකට ඔළුවේ බැඳ ගන්නත් පුළුවන්. ගහකට නගින්න ඕන නම් වලල්ලට ගන්නත් පුළුවන්. මොකක් කරගන්න දෙයක් නැහැ. ඒකේ යෝගාවචරය කියන්නේම භික්ෂුව කියන්නේම ගෙදරින් එනකොට ගෙන ආපු සාත භාවයේ ගමේ ඇයි හොඳයි ගන් තොටට ගන්න ගෙනියන්න එපා. අරණියට යනකොට බිම තියලා වරේ. අං ගලවලා වරේ. හැබ ගලවලා වරේ. නැත්තම් මේ දත් ගලවනවා. මේ දත් ගලවන්න ඕනේ. ගලවන්න නැතුව ඇවිල්ලා නටන්න පටන් අරගත්තොත් ඉතින් එයා දන්නවා සාත භාවයේ තාම තියෙනවා. හැබැයි වළංගු නැහැ. මම ආද ඉන්නේ අනුන්ගේ රාජධානියක. ඒ නිසා මේ සාත භාවයේ කැපකිරීමම ගිහිගේ අතහැරීමට එහා යන එක. ගිහිගේ අතහරින්න අපිට පේන වස්තු මේ හොඳ කොන්ක්‍රීට් වස්තු අපි අතහරිනවා. නිශ්චල චංචල දීපල අතහරිනවා. ඊට හුඟා කමාරුයි. ඒ අතහැරලා ඇවිල්ලත් මේ තමන්ගේ මනාපමනාප දෙක, රුචි අරුචිකන් දෙක, සාත දෙක අතරින්. ඒක නිකන් මේ මට්ටම් කර දෙමිල්ලක් තියෙන. ඉතින් සාත දෙක තමන් දැනගෙන අනේ මේක හොඳ වෙලාවට තාම ඡන්දයක් බවට මේරුවේ නැහැ. තාම ප්‍රිය භාවයට ගියේ නැහැ. මේක තාම කලහයට ගියේ නැහැ. මම මේ මට්ටමේදී මම නිකන් හිඟන මිනිස්සෙක් වාගේ. එහෙම නැත්නම් වාල් මොකද්ද කියන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මම ඔලු කට්ටකට මැරිච්ච මිනිහෙක්ගේ ඔළුවට ඔලු කට්ටට හිඟාගෙන කන දාස දරුවෙක් වාගේ. අන් දෙක ගැලවිච්ච ගොනෙක් වගේ. එහෙම නැත්නම් මේ ඊටාත්ම අඩු කුලේ යන්න තන නදකින් කියන අඩුම කුලේ කෙනෙක් වගේ මං හැසිරෙන්නේ කියලා. ඉතින් ඒකට කොහෙ ගියත් දුන්නොත් හොඳයි නැති වුණොත් හොඳයි. පින්නපාත යනකොට අපිට බුරියානේ බෙදපන් අපිට
මේ පීට්සා බෙදපන් අපිට මස් මාළු බෙදන්න එපා. ඔය බයිලා කියන්න බෑනේ. තියෙන දෙයක් දීලා කාපන්. දුන්න දෙයක් කාකපුවා. ඉතින් දැන් පින්න පාත්‍රයන්ට පාත්‍ර ඉස්සරහින් ගහලා තිනවා ভেජිටේරියන් ඔන්ලි කියලා. ඉතින් මිනිස්සු බලනවා මේක මේ බෙදන්න බෑනේ මොනවාක්වත්. මොකද ඔය ගෙවල් වල හැම වෙලාවටම මොනවාරි මේ ඔය කැල්ලක් දානවා. ඉතින් උඹලකට කැල්ලක් නැත්නම් තුවාලේ පොත්ත හරි ගලවලා දානවා. ඔකට ඉතින් තියෙන්නේ බෑ ඔකට ටික. මොකද්ද කියන්නේ සිනිගඳක්. ඉතින් පුල්ලල්ලේ එනකොට කේමනන්ද සාංශ කියනවා මේ එහෙම අස්මාලු කනවලු. ජාම්සු කෙනෙක් ඉතාම අමාරුවෙන් ගිල්ලවනවලු බත් හරිම අමාරුයි. ලුකහාමදරෝ දැක්කලු මේක දැකලා වැඩ කරන කැපකාරලා මැඩික ළමයා අන්නතර කුණු කොටේ බෑන්ඩ ඊයේ විසි කරපු කුඹලා කටු තියනවාද කියලා මේ ආමතුරු මහා අමාරුවෙන් දාන්නේ වළඳන්නේ කිව්වා. ඊයේ විසි කරපු කුඹලා කට්ටක් පුළුවන් නම් ගෙනත් දෙන්න. දැන් එතකොට පිළිউඩු ගෑවිච්ච ගම එදාසචන බොම්බිලි කියලා කරලෝ જાතියක් ඒකේ ගඳ දවසක් දැනකන් අතේ තියෙනවා. බොම්බිලි කරලෝ කහපුවාම ඉතින් පහුවෙන්ද අත ඉඹල බත් කනවා. අර ඒ පිළිউඩු ගඳ තියෙනවනේ ඒ අන්තන් ඇති. ආන්නේ වගේ තමයි අපි ඔය ගෙදරින් ගේන දේවල් අරගෙන යනවා. ඉතින් අපි මේ ভেජිටේරියන් වෙන්න හදනවා, නන් ভেජිටේරියන් වෙන්න හදනවා, වීගන් වෙන්න හදනවා. নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඒ හිඟා කන කෙනාට කරන්න දෙයක් නැහෙනි. දින දෙයක් කන්න එපායි. ඒ බුරුමේ හැම එකටම නපි දානවා. නපි කියලා කියන්නේ මාළු. ඒ මාළු ඇල්ලිල්ලත් හරි පුදුමයි. මේ සාමාන්‍ය පාරායිනේ පුංචි වක්කලම හරි මේ කණයි කියලා සත්තු జాතියක් ඉන්නේ. ඌ දැක්කත් ඇරි ගහනවා. කපුටෙක් මැරුණොත් ඒකත් ඇරි ගහනවා. ලේනෙක් දැක්කොත් ඌට කැටිපොලෙන් ගහලා කනවා. ගේ කුරුල්ලට වෙඩි තියලා කනවා. මොනවාක් නැහැ. ඇත්තටම හරිම උලා කාලා ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම නගරේ නෙවෙයි ගමේ නගරේ ඉන්න දුප්පත් මිනිස්සු. ඉතින් නපි තමයි දාන්නේ. නපි කොච්චරද කියනවනම් කෑවට පස්සේ බම්බිලි කරලා කෑවගේ දවස් දෙකක් යනකම් අතේ ගඳයි. ඉතින් මේ නේපාලේ අපි හැදුවා පණිතරාමේ සාකාවක්. ඉතින් ඊට රිලව් වෙනවා. හැබැයි ඒක මේ කොටු කරලා තියෙන තාප්පේ. ඉතින් ඒ අර මේ බුරුමෙන්ගේ මෑණි කෙනෙක් ඒ නේපාලේ ඉන්නකොට අර නපි ටිකක් ගාලා තිබ්බ තාප්පේ උඩ රිල වගේ අතේ ගෑවිච්චම සුමානෙකට එන්නේ නැතිලු. ඉතින් සිනි ගඳයි. ඒක නැතුව කන්නම බෑ. ඔක්කොමලා ඒකත් එක තමයි කන්නේ. ඉතින් මම ඉස්සලාම තායිලන්තේ ගිය වෙලාවේදී අපි බුරුමෙන්ඩි ඉස්සෙල්ලා මම ভেජිටේරියන් මම මස් මාළු කන්නේ නැහැ. ඉතින් ඥානින්ද ස්වාමීන් වහන්සේ හරිම තෝරන බේනවා. ගිහිල්ලා අපි බුරුමේ වන්දලේ හිටියේ තායිලන්තේ. ගියාට පස්සේ මොනවද තියෙනවද දන්නේ කෑවා මං. ධම්මජීව මොනවත් එකද කෑවේ මං දන්නේ මං කොහේ තියෙන්නේ. ඌව මිනිස්සු මාළු කුණු කරපුවා කියලා. ඉතින් මං කො මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් තිබුණා මං කෑවා. ඉතින් බහනවාද ඒව මං කො මොනවද කියලා මං දන්නේ නැහැ. පිටුව ඒක නිකන් ලුණු මිරිස් වගේ. චික්කී මං කො චික්කී කියන්නේ බෙදපු දෙන්නේ. ඒ ශාන්තිගේ ජාතිය, ඒ ශාන්තිගේ රට, ඒ ශාන්තිගේ පන්සලේ. දින්දේ කනවා මිසක්කා. දැන් මේ කියන විදිහට මේ පිළිහුඩුවකට තියෙන ආශාව වගේ අපි පින්ඩපාත යනකොට දෙන දෙයක් ගන්නවා මිසක් මොනවක්වත් කරන්න බෑනේ. දැන් අපි ඒ තරම් සුකොපභෝගී වෙලා කියනවා මට මේ දේ බෙදන්න නැත්නම් මේ දේ බෙදන්න එපයි කියලා. ඒ තමයි අර ගෙදර ඉඳගෙන ගෙනාපු අන්තට්ටුව. ලැබුණොත් හොඳයි. මම බුරුමේ යනකොට මස් මාළු කන්න උනොත් කනවා. බුරුම් භාෂාව දන්නේ කොහොම කරන්න වෙයිද දන්නේ කමටහන් සුද්ධ කිරිල්ල පිම්බීම හැකිනව කරන්න කිව්වොත් කරනවා. එහෙම හිතාගෙන ගියේ. ගියාට පස්සේ ඇහුවා ඒගොල්ලෝ. හරිම විරුද්ධයි මස් මාළු නොකනවට. කොහොම හරි අපිට වෙනම මේෂයක් දාලා අපි 4 නමක් හිටියා. 4 නමට පැහැදිලිව මේෂයක් කරනවා එළවලු සහිත බත්. ඉතින් මම කීප දිනක් ඇහුවා දැන් මේ බොම අඩුයිනේ මට ගණුතුනේ තුනයි දවසල යැපෙන්නේ කොහොමද කියලා. කන්නේම නෑ මම මස් මාළු දවසට කන්නේම නෑ. ඊට පස්සේ ඒක පුදුමයි යනකොට මේ එළවලු මේෂයක් තියෙනවා. බණ කියනකොට ඉස්සරහා පෙළීම මම වාඩි වෙන්නේ. ඉතින් ධර්ම සාකච්ඡාවේ තියෙන වෙලාවදී එක්කෙනෙක් අහුවා මේ ස්වාමීන් වහන්සේ මේ එළවලු මස් මාළු නොකෑම තේරවාදීද කියලා. මන්දිසාංශ කිව්වා මට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. හැබැයි මේ කට්ටිය හිතනටක් කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ මග අරිමු. හැබැයි මේ ප්‍රශ්න කරුගෙන් මම අහනවා එහෙම වුණත් කමක් නැහැ කියලා නම් අත උසලා ඔව් කියන්න මම එන විසඳන්න කියලා. ඒක එහෙම වුණත් කමක් නැහැ ඔව් කියන්න කියලා. බෑ එකමාරක් කතාවක් දුන්නා. මේ මොකද්ද මේ කතා කරලා තියෙන්නේ මේ හිඟන්නන්න කොහෙන්ද උණුබත් දෙන දෙයක් කාපන්. මමත් ඉන්නවා ඉස්සරහා. ඊට පස්සේ මේ ඉස්සරහාම ඉන්න කට්ටිය වුණත් මම කියන උත්තරයට කැමති නැති වෙයි. කරුණාකරලා මේ බුදුහාමුදුරු කියපු දේවල් කියන්න එපා.
මම මේ අමතර තැනකට මේ දේශන වැදගෙන යන්නේ අනවශ්‍ය දෙයකට. බුදුජානනාංශයේ දේශනා කළ තියෙනවා මෙන්න මේ මස් ಜಾති 10 කන්න එපයි කියලා. ඉතින් ඒ කියන්නේ අනික්මත් කාපන් කියක වගේ කතාවන්නේ. මස් මාළු කන්න එපයි කියන කතා නොකර ඉඳ තිබුණා. මනුස්ස මාසන්, තරප මාසන්, බලු මාසන්, අත්ත චරත්ත දීපී මස් කන්න එපයි කියලා තියෙනවා. කිරි ගන්න සත්තුන්ගේ මස් කෑවට කමක් නැහැ කියලා තියෙනවා. ඉතින් දැන් මේ මොකද්ද එකක් කියනවනේ. ඉතින් අපිට කොහොමද අපි අර භවනාට පෙළඹෙනකොට, අරණ්‍යයකට යනකොට, ශූර අඳිනකොට, සිල් සමාදන් වෙනකොට ඔය සාත අසාත භව කතා කරන්න දෙයක් නැහැ. ඒක තියෙනවා principle of the heart and principle of the practice කියලා. තමයි හදවත දන්න මට මස් මාළු කන්න ඕන කමක් නැහැ. කැමැතිත් නැහැ. නමුත් මේ තියෙනවා. ඒ නිසා මොනක හිටපන් බයි කැලේ පැත්තක තිබ්බ මේ කන මිනිසුත් එක්ක ගැටෙන්න එපා. ආන්නේ වගේ මේ කලහ විවාද නතර කරන්න නම් ප්‍රිය භාවයට කැමති වෙන්න ඕන. ප්‍රිය භාවයට කැමති වෙන්න නම් අකමැති වෙන්න නම් අයින් කරන ඡන්දෙට කැමති වෙන්න ඕන. ඡන්දෙට අකමැති නම් සාත අසාත භාවයට කැමති වෙන්න ඕන. එතකොට මේ සාත අසාත භාව කියන්නේ මනාප අමනාප දෙක යනවනම් පස්සය ස්පර්ශයක් ඇති වුණොත් ඇති වෙනවත් එක්කම සාත අසාත පහළ වෙනවා. ඒක නිසා අපි ස්පර්ශයක් ඇති වෙලා මේකේ සාත අසාත දෙකට සමබර භාවයට දෙන්න හදනවා වගේ එතෙන් සාත අසාත දෙකෙන් ගැලවෙන්න හදනවා කියලා කියන එක හරියට වතුරේ ඉල්ලලා වතුරේ තෙත ගතිය නැතුව දෙන්න කියනවා වගේ. අපි කියනවා නම් ගින්දර ටිකක් දෙන්න සීතල කරලා නිවල දෙන්න කියනවා වගේ. ස්පර්ශයක් එක්කම අනිවාර්යයෙන්ම සාත අසාත දෙක තියෙනවා. ඉතින් එහෙමනම් මේ ස්පර්ශ නොකරන අපිටම ಜಾති අන්ධ කෙනෙක්. එයා වර්ණ රූප දකින්නෙම නැහැ. ඒ කියන ආයතනේ වැඩ කරන්නේ. ඉතින් එයා සාත අසාත භාව වෙන නිසා රහත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ಜಾති බදිරයා ශබ්ද ඇහෙන්නෙම නැහැ. එයා එහෙමනම් එයාට කනට ස්පර්ශ ලබන්න බෑ. එහෙනම් සාත අසාත භාවේ නැහැ. එයා නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා කියනවා. ඒකක් නෙවෙයි මේ කතා කරන්නේ. හැම සාත අසාත භාවයක් මැදම සාත අසාත කියලා අතරමැද තත්ත්වයක් තියෙනවා. හැම සැප දුක දෙකක් මැදම අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. හැම මනාපමනාප දෙකම මනාපමනාප කියලා මැද එකක් තියෙනවා. ආන්න මේක පන්නන එක තමයි ස්පර්ශාගේ තියෙන දැනගත යුතු භාවනා කළ යුතු වැඩි යුතු දේ. මෙන්න මේක නොපෙන්නන්න තමයි තෘෂ්ණාව සිබ්බණියක් විදියට මහුංකාරයක් විදියට මේ සාත අසාත දෙකේ අපි වනවනවා. ඒ අතරමැද තියෙන සාත ආසාත කියන මනාපමනාප කියන එහෙම නැත්නම් අදුක්කම සුඛ කියන දේ මගාරනවා පන්නනවා. ඔකට අවිද්‍යාවත් ඕනේ තෘෂ්ණාවත් ඕනේ. ඉතින් මේක යෝගාවචරය අත්දකින්නේ කොහොමද? සාත අසාත දෙක මගාරින හැම වෙලාවෙම යාට කම්මැලිකමක් පහළ වෙනවා. යාට නීරසකමක් පහළ වෙනවා. යාට මේ භාවනා උනන්දු නැති වෙන්න පටන් ගන්නවා. විරාගයක් පහළ වෙන්න පටන් අර ගන්නවා. විභූත වෙන්න පටන් අර ගන්නවා. මොකද්දෝ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් අන්න ඒ දේ භාවනා මධ්‍යස්ථාන වල හරිම ප්‍රසිද්ධයි. හරිම ප්‍රචලිතයි. ඒ කියන්නේ භාවනා මෙච්චර ඇතුළට ගැඹුරට යන්න පුළුවන්. භාවනා ප්‍රතිඵල ඒ තරම්ම ඉක්මන්. කිසිම කෙනෙකුට මේ සාතාසාත භාවය ඉක්මවන්න ඕනේ. එහෙමනම් සාතාසාත කියන මැද කැමැති වෙන්න ඕනේ. සාතයක් නැති අසාතයක් නැති අතරමැදි අවස්ථාව. එහෙම නැත්නම් මනාපත් අමනාපත් නැති මනාපමනාප කියන අවස්ථාව. එහෙම නැත්නම් අදුක්කම සුඛ සුඛත් නැති දුකත් නැති අදුක්කම සුඛේ. ඒක තමයි ඔය අපි නීරසකම කම්මැලිකම කියලා සඳහන් කරන නිසා ඒ පස්ස ස්පර්ශයක් වුණා නම් ස්පර්ශ වෙන හැම එකකම ඔය මැද කෑල්ල නොදැකීම තමයි පෘථජ්ජනය කියන්නේ. භාවනා කරගෙන යනකොට කොන් දෙක අවබෝධ කරනකොට කොනක ඉඳලා අනික් කොනට යනකොට මේක කොච්චර ශීඝ්‍රයෙන් පන්නනවද කියනවනම් අල්ලගන්න බැරි වෙනවා. ඉතින් යෝගාවචරයට කියනවා SMS දාන්න කියලා. slowly mindfully silently කරන්න. ඒතර පේනවා මනාපෙන්දලා අමනාපෙට බොහොම ශීඝ්‍රයෙන් එහාට මෙහාට යනවා. අන්නේ ශීඝ්‍රයෙන් එහාට මෙහාට යන අතරමැද මේ දෙක කොත්තනදිද තඩමාරුව සිද්ධ වෙන්නේ. කොහොමද මනාපෙන් අමනාපට යන්නේ? කොහොමද සාතෙන් අසාතට යන්නේ? මේ මාරුවක් නැහැ කියන්න බෑ. හරියට ආස්වාදින ප්‍රසවාසයේ දෙකේ එකිනෙකට මාරු වෙනකොට හුස්ම ගණිත වෙනු කරන්නේ නැත්නම් තියෙනවා. වමේ ඉඳලා කකුල දකුණට යනකොට කකුලට වමටත් නැති දකුණටත් නැත්නම් තියෙනවා. එන්නේ
ඇස්පැන්දුම ඒ මැජික් එක තමයි විඥානය. ඒ මැද කෑල්ල එක්ක ඒකට එක්ක මේකට දානවා. අපි කියන විඥාණයට බැහැ ගන්න බැරි තැනක් තියෙනවා. දෙකටම අහුවෙන්නේ නැති දෙකටම අහුවෙන තරක් තියෙනවා. ආන්නේකට අවදි වෙනවා නම් ආන්නේකට අප්‍රමාද වෙනවා නම් ආන්නේකට සතිමත් වෙනවා නම් ආන්නේකට එළඹ වාසය කරනවා නම් ආන්නේකට අනුග්‍රහ කරනවා නම් යම් කිසි කෙනෙක් උන්ද මෙලොවට අයිති කෙනෙක් නෙවෙයි. එයා අදිමානුෂික කෙනෙක්. ඉතින් ඒකට කැමැති වෙන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් ඒකට පුරුදු වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ මධ්‍යස්ථානයේ මෙන්න මේ තියෙන තඩමාරුව මේ ඒකෙන් මේකට මාරු වෙන තැන පිළිබඳව අහනකොටම උගදෙන කියන තේරෙන්නේ අපව අපිට තේරෙන්නේ අපිට ඔය තේරෙන යමක් කියලා දෙන්න එක. තේරෙන්නේ නැතිකම නෙවෙයි තියෙන එකට අකමැති. නොතේරෙන කිසි ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. අහගෙන ඉන්නවත් කැමති නැහැ. ඊට පස්සේ අහලා මේක හිතින් විමසා බලන්න කැමතිත් නැහැ. ඔළුව කර වෙනවා. තෝන්තු වෙනවා මේ තමන් කරවිල රස්සාව කරගන්න බැරුව යනවා. පෞල් කන මිනිහට පෞල් කන්න බැරුව වෙලා යනවා. අනාගතය පිළිබඳ සැලසුම් ඇලිල්ල නැති නැස්ති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ චින්තාමය ඥානෙ පවා දරා ගන්න බෑ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ අන්තිම ගාථාවේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වාගේ මේ තඩමාරු වෙන අවස්ථාව ගැන කල්පනා කිරීම උච්ඡේදවාදයකට දාලා නාස්තික වාදයකට දාලා චෝදනා කරනවා කිය. එහෙම වෙන්න බෑ. එක්කෝ ඒක ඇති කියනවා නැත්නම් නැති කියනවා. ඇති නැති අතරමැද තියෙන්න බෑ. ඒක චපලයි. ඒක වංචනිකයි කියලා එයාර මනාප දෙකට සාත භාවයට යනවා. ඉතින් සාත භාවය වෙන්නේ ස්පර්ශ කරනවත් එක්කම හැම කෙනෙක්ම අපි මේ දේශනාවේදී අතරමැදි සාකච්ඡා කරන්න ගත්තා වගේ ඒ ස්පර්ශය කියන ඒ පසපංචමක ධර්මවල ස්පර්ශ වෙන්නේ ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා තියෙනවා කියන එක සම්මාදිට්ඨි සූත්‍රය සඳහන් කරනවා. ඒ නිසා අපි ස්පර්ශ කරන්නේ ඉස්සෙල්ලා අපි මනාපදේ චේතනා කරලත් ඉවරයි සංඥා කරලත් ඉවරයි වේදනා විඳලත් ඉවරයි. ඒ නිසා ඉදිරියට ඉදිරිපත් වෙන දේ කෝකටද පණින්නේ කියන එක කෙහෙල් කන්නේ ඉස්සලා හොරාට ඉස්සලා කෙහෙල් කන වැටපයි. අනේ ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේක දන්නේ නැති මිනිහට මම ආයනයක් හට ගන්නවා දෙවි කෙනෙක් ඉන්නවා. ඒ මනුස්සයා දෙයියන්ට පූජා කරනවා අරයක මෙයාගේ සාන්තිය ඉල්ලනවා. නේ මේ තොගයක් දුන්නාම ඒ තොගෙන් එකකට හිත පනින්නේ අපිට කියලා නෙවෙයි. එයාට න්‍යාය පත්‍රයක් නැහැ. ඒකේ තියෙන්නේ ಜಾතිය බෝ කරන එක. ඒකේ තියෙන්නේ අරසාව. ඒක තියෙන්නේ ස්වභාවික වර්ණේ. අන්න මේක දැක ගන්න පුළුවන් නම් කාට හරි මේ හොරාට ඉස්සලා කෙහෙල් කන වැටපණිත් දෙන්නේ නැතුව අපි ස්පර්ශ කරන්න ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම ඇකිලිම ආන වම දකුණ කරගෙන ඉඳද්දි පැදුරු රත්නෝක කොහොමද හිත යන්නේ රූප බලන්න ශබ්දහන් කාරණා දෙකක් පෙන්වන්න පුළුවන් එකක් තමයි අර කරගෙන ගිය ආස්වාද ප්‍රසවාසයේ නීරස වෙලා ඒක තුනී වෙලා ඒක ස්පර්ශ අඩු වෙගෙන යනවා ඒ වෙනුවට ඊගාවට තියෙන කෙලෙසකට හිත ඇදලා යනවා මොකද මේකේ කෙලෙස් අඩු ඒකේ කෙලෙස් වැඩි මිටි තැනින් වතුර බැස යනවා ඉතින් මේක සුද්ධ වශයෙන්ම විපස්සනා අන්න එතෙන්ට යන තැන තියෙනවා මෙතනයි කලා විවාදේ තියෙන්නේ. කලා විවාදයට වැඩිය ප්‍රිය භාවය හොඳයි. ප්‍රිය භාවයට වැඩිය ඒකට අහු වෙනාට වැඩිය ඡන්දේ හොඳයි. ඊට වැඩිය සාත භාවය හොඳයි. සාත භාවයට ස්පර්ශය හොඳයි. මේ ස්පර්ශය වෙනකොටම ඊට කල්ැතුවම කේල් කන වැටපැනලා ඡන්දේ නෑ චේතනා සංඥා වේදනා විනිශ්චය කළ ඉවරයි අපි අත ගන්න ඉස්සල්ලා. ඊට පස්සේ අත ගෑවට පස්සෙත් ඒක සාධාරණීකරණය කරන්න ආයත් වේදනා සංඥා චේතනා ඇවිල්ලා පෙරක දොරකම් කරනවා. ඒ නිසා මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන පස්සේ පසපච්ච වේදනා වේදනාපච්ච තණ්හා ආදි වශයෙන් ස්පර්ශයෙන් පස්සේ. සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන ස්පර්ශ වෙන්නේ ඉස්සල්ලාම මේ දෙක වෙලා තියෙන නිසා මේ ස්පර්ශ අවස්ථාවේදී මේක තේරුම් අරගන්න පුළුවන් නම් කෙනෙකුට අපි වාල් භාවයෙන් දාස භාවයෙන් යමකට ස්පර්ශ කරන්න ඉස්සල්ලාම ඒ පැත්තට නතු වෙලා හොරාට ඉස්සලා කෙල් කන වැට පැනලාද එතන ස්පර්ශ කරන වෙලාවේදී choiceless awareness කිසිම විනිශ්චයකට නොකර කොහොමද මේ ස්පර්ශ මෙතෙන්ට ආවේ කියලා බලන්න විචිතේ සාධාරණීකරණය කරන්නේ නැතුව බලන් ඉන්න එකට තමයි SMS අවශ්‍ය කරන්නේ. මේකට මගේ ස්පර්ශ කළ ඉවරයි. පශ්චාත්තාප වෙන්න එපා. කොහොමද මේ පොල් ගහවෙලෙන් අර ට්‍රැක් එකේ යන්න තියුණු කෝච්ච මේ පැත්තට කැපෙන්නේ? මේ පැත්තට මාරුනේ. ඒක කෝච්චි කපලා ගන්න බෑනේ. ඊට ඉස්සෙල්ලා ලයින්මන් දාලා තියෙන්න ඕනේ ට්‍රක් එක. මම දන්නේ නැහැ.
මම දැනගෙන එහෙම අපාය යන්නේ නැහැ. මම දැනගෙන එහෙම පව් කරන්නේ නැහැ. ආන්න මේක දැනගත්තා නම් යාට තේරෙන්න පටන් අරගන්නවා ස්පර්ශ අවස්ථාවේදීම අපි ඉස්සල්ලා මේකට ඉස්සල්ලා පැනලා දෙන්න හදන වේදනා සංඥා චේතනා එක පැත්තකින් තියෙන ඊට පස්සේ පැනලා දුන්නාට පස්සේ සාධාරණීකරණය කරන පස්ස වේදනා සංඥා චේතනා තියෙනවා. එතකොට කියනවා බ්ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. ඒ ටික වෙනවා ස්පර්ශයෙන් පස්සට. හැබැයි ඊට ඉස්සෙල්ලා අහිංසක මොකුත් තියෙනවා. ඒ මංස ගෙනාවු ආශයනුසේ ඥානව හැටියට ගෑනුකට පිරිමියෙක් දිහාට ඇදලා යන ගතිය වැඩි. පිරිමියෙක් ගෑණියෙක් දිහාට ඇදලා යන ගතිය වැඩි. ඒක ඒ වංශයේ දෝෂයක් නෙවෙයි. ඒකේ ළම උපහිමනස උපදින්නත් ඉස්සලා විනිශ්චය වෙච්ච දෙයක්. එච්චර ප්‍රිය දෙයක් ඇත්තේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒකට අපි පශ්චාත්තාපේලා වැඩන්නේ. ඒ පිරිමින්ගේ හැටි. මේ ගෑනුන්ගේ හැටි. මේ දරුවන්ගේ හැටි. මේ මැද වයසේ අයගේ හැටි. මේ නාකින්ගේ හැටි. ඉතින් ඔය ගති, ඔය භාව, ඔය ස්වභාව පිළිබඳ ඉසాత බැඳගෙන වැන්නලා වැඩක් නැහැ නේ. ඒක සිද්ධ වෙනකොටම දැනගන්න පුළුවන් නම් එතකොට අපි දන්නවා මෙතෙක් කල් ස්පර්ශය කියලා පස්ස ඇල්ලුවාට පස්ස අහුවෙලා නැහැ මෙතෙක් කල් අපිට. පස්ස අත ගන්න හරි ආසයි කට්ටිය. අහුවෙන්නේ නැහැ. ඒ නිසා පස්සට දාලා කතා කරන්න වෙනවා ඥානන්ද සාංශික වචනෙන් කියනවා. ඉතින් එතන බලනකොට ආස්වාද ප්‍රසවාසයේ ස්පර්ශ කරයි කියලා කියන්න නම් ඒක 11 ආකාරයෙන්ම දකින්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකේ තියෙනවා හීන ප්‍රනීත අවස්ථා. ආස්වාසේ හීනයි ආංශ ප්‍රනීතයි. ආස්වාසේ ගොරෝසුයි ආස්වාසේ සුකුමයි. ආස්වාසේ ඇතුලේ ආස්වාසේ පිට. ආස්වාසේ ළඟ ආස්වාසේ දුර. ආස්වාසේ අතීත අනාගත පච්චුප්පන්න. ඉතින් මේකෙන් කොච්චර ප්‍රදේශයක් අපි දැකලා තියෙන්නේ. ওই 11 ආකාරය දකින්නකොට ඒකේ සාතාසාත භාවයේ විනිශ්චය කරන ගතිය අපේක්ෂා කරන ගතිය නේද හුස්ම කියන එක. ප්‍රകൃතිය හුස්ම කියන එක ඕකයි පිම්බි මැකිලිමයි දෙකම එකයි. ඒකයි වම දකුණ කරන කොටයි එකයි. දත් මදින කොටයි නාන කොටයි ස්පර්ශයම තමයි. ඒ නිසා මේ සාත භාවයට හේතුව ස්පර්ශ කෙරුවොත් යමක් ඒක සාත නොවි තියන්නේ නැහැ. තියෙනවා ආර්යයන් වහන්සේට. පෘථජ්ජනයට තියෙන්නේ සාත දෙක විතරයි. ඒ නිසා ස්පර්ශය කරන වෙලාව අල්ලන්න කියන එකට ස්පර්ශය කුමක් නිදාන කොට ඇද්ද මේ තියෙනකොට රාශියක් දේවල් තියෙනකොට මගේ නාම රූපේ මගේ හිත නම ගිහිලා හිත ගන්නෙ මොකද්ද ඒ රූපෙට බැඳෙනවා එක වෙලාවක ඒ වගේ නාම රූප 6ක පටල වෙන්න පුළුවන් හිතට පැටලෙන්නේ එක විතරයි ආනේ නාම රූපේ පහළ වෙනත් එක්ක ස්පර්ශය පහළ වෙනවා ඒ නිසා අපි ගොජේ දිහා බලාගෙන හිටියොත් ඒ ගොජේ සමාහලට සද්දයක් විදිහට පේනවා නම් එයාට රූපයක් විදිහට පේන්නේ නැහැ. සමහරට ඒක ආලෝකයක් විදිහට පේනවා නම් සද්ද විදිහට පේන්නේ නැහැ. තව කෙනෙකුට ඒක ගඳක් විදිහට වැටෙනවා. එක එක දේවල් වලට වැටෙනවා. ඒක ඊට පස්සේ ඒකට නමක් දාලා කමටාන් වාර්තාවට කියනවා මම මේ බලනකොට මට ඒක සද්දයක් විදිහට ඇහුනේ. රූපයක් විදිහට අන්නේ විදිහට මේ දෙන දෙයට නමක් දාපු ගමන් කතන්දරයක් ගොතපු ගමන් ඒකත් එක පටලවා ගත්ත ගමන් ස්පර්ශයේත් එක්කම ඇති වෙනවා. ඒ ස්පර්ශය ඇති වෙනත් එක්කම මේ තියෙන ගොජෙන් අපි මොක්කට හරි අපි ස්වයංවර ඡන්දේ දීපු ගම ඒකේ මම ආයනේ ඇති වෙනවා පග්ගහය ඇති වෙනවා මේ ඒක අල්ලපු දේ මම යෝජනා කරපු දේ දැඩි කරලා අල්ලනවා කොච්චර අල්ලනවද කියනවා නම් ඒකට අතහැරිච්ච දේවල් මතක නැති වෙන තරම් එකක් ඇල්ලීම නිසා මතක අතහැරිච්ච දේවල් පග්ගහිතේ කියලා කියන්නේ දැඩි කොට ගැනීම නිසා අනිත් දේවල් දැක ගන්නත් බෑ වෙන කෙනෙක් ඒක දැක්කනම් කියයි උඹට පිස්සු එතන සද්දයක් තිබ්බේ මොක කොහොමද ඒක රූපයක් විදිහට දැක්කේ කියලා මෙහා රූපයක් විදිහට දැක්කම එයා කියයි සද්දයක් විදිහට වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ දේ එන ගොජේට දාන නමෙන් තමන් නාමකරණයක් සිද්ධ වෙනවා. ඒකට තමන් පිළිටන ආකාරයෙන් තමන් තීන්දුව වෙනවා. තමන් ඒක තීන්දුව කරොත් තමන් තීන්දුව නොකර ඉන්න පුළුවන්ද කියලා බලන්න. ගොජේදියා බලනිනවා කිසිම විනිශ්චයක් කරන්නේ. එතකොට මීමන්සාව සහ මේ සැකය සමාන මට්ටමට එනවා. එයා දන්නා මේ ගොජයක් තියෙනවා මම මේක විමසන්නේ නැහැ. ඈත ඉඳලා ඒක දිහා බලනිනවා. එතකොට අර රූපේ විභූත වෙනවා. විචාර නේව සංඥා නසඤ්ඤ සංඤී කියන රූප සංඥාවක් බාටපත් වෙච්චාන් තියෙන මේ ඔක්කොම නිකන් වලාකුළු වගේ තියෙනවා දුමාරයක් වගේ තාම හැඩයක් කරන්නේ නැහැ. මේක තියෙන්නේ නිකන් මේ බොඳ වෙච්ච ගතියක්. ආන්නේ එතන හිත පවත්තගෙන යන කෙනාට පග්ගහිතයක් ඇත්තෙත් නැහැ අල්ල ගැනීමක් ඇත්තෙත් නැහැ ඒක මේ ඒ තරමට දිය වෙච්ච කෙනාට කලහ විවාදයක් වෙන්නම ඉඩක් නැහැ ප්‍රිය භාවයක් එන්න ඉඩකුත් නැහැ
ඡන්දයක් එන්නේ ඉඩකුත් නැහැ. සාත අසාතෙන් ඉඩකුත් නැහැ. ස්පර්ශයක් එන්නේ ඉඩකුත් නැහැ. ස්පර්ශේ හැදෙන්නේ ඔක්කොම පහසුකම් ටික තියෙනවා. අවශ්‍ය ප්‍රභවයේ එහෙමම තියෙනවා. හැදිලා නැහැ. ඉතින් එතන නතර කරන එක බුදුරජාණන් උපමාට පෙන්නන්නේ කුඹල මැටි ටික අතේ තියාන හිටියට මොකක්වත් අඹල නැහැ. අඹුවත් නමක් දාන්න වෙනවා. එක්ක කලයක් එක්ක උරුලේ. මැටි නම් මැටි විතරයි. මැටි බිම වැටුණාට පස්සේ කැඩෙන්නේ නැහැ. කලේ බිම වැටුවොත් කැඩෙනවා. නිර්මාණ ශිල්පයක් තියෙනවා. කලේ හදපු මිනිහට මගේ කලේ කියන්න හිතෙනවා. මැට්ටේ එහෙම එකක් නැහැ. අන්නේම මැටි ගොඩක් දැක්කහම කලයක් හදා නොහදා ඉන්න පුළුවන් හැකියාව තමයි රහතන් වහන්සේ කියන්නේ. මැට්ටකුත් දැකලා කලයකුත් හදා ගන්න බැරිව කොහොමද ගත කරන්නේ කියන කෑ ගහන එකට තමයි පෘථජ්ජනිය කියන්නේ. ඊට පස්සේ ඌ හදාගත්ත දේ අගේ කරණ්ඩයි, ඒක මගේ කියා ගණ්ඩයි, රෙජිස්ටර් කර ගණ්ඩයි, පේටන්ට් රෙකෝඩ් කරණ්ඩයි. දැන් මේ ලෝකේ තියෙන පිස්සු කෙලවරක් නැති දේවල්. ඉතින් ඒ දේ මම හොයාගත්තේ කියලා එයා ඒක බුදුලෙට සින්න කර ගන්න හදනවා. ඉතින් මේ ඔක්කොගෙම කරන්න හදන්නේ මේ සතියක තියෙන ඒකායන මාර්ගය, සතියක තියෙන මේ සද්දා පිසුදු කරන ගතිය නැතුව මේ බාහිරේ තියෙන එක එක කුණු හරප රෙජිස්ටර් කරගෙන මගේ කියා ගන්න හදන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කියන විදිහට මේ රූපේ විභූත වෙනකොට සංඥාව මේ ආකාරයෙන් කිසිම දෙයකට අල්ලන්න බැරි තත්ත්වයේ තියෙනකොට හරි විවෘතයි, කිසි දෙයක රැඳිලා නැහැ. හේතු වෙලා නැහැ. දෙකම තියෙනවා. ඕනේ විනිශ්චය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට කියනවා ප්‍රභවය කියලා. ඕනේ දෙයක් ගන්න පුළුවන්. ඉතින් සර්වඥාන් සඳහන් කරලා තිනවා මේකට සමහරු කැමති නැහැ. ඒගොල්ලෝ මේක උච්ඡේද දිට්ඨිය, නාස්තික දිට්ඨිය කිසිම හරපද්ධතියක් නැහැ කියලා මේකට ගිහිල්ලා සාධාරණීය කරන මේක සතුටු වෙන එක නා අරගොල්ලත් එක වාදයට යන්නේ නැහැ. ගැටුමකට යන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට පග්ගහයක් ඕනේ. ඒගොල්ලන්ට පැත්තක් ගන්න ඕනේ. අරගෙන වාද කරන්න. මෙයා කියනවා හරි ඒක වාද කරන්න පුළුවන්. මම තාම විනිශ්චය කරලා නැහැ. මම ඉන්නේ අද්දරට ඇවිල්ලා ඉන්න විනිශ්චය කරලා නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවල අපේ ජීවිතේ අනන්තවත් අපිට හම්බ වෙලා තියෙනවා. ඒක නිසා මේක ඉතාමත්ම ගැඹුරු තේරෙන්නේ නැති දෙයක් කියලා අපට මේ ඈතට දාන්න විදියක් නැහැ. දැනට මේ ජීවිතේ අපිට අනන්තවත් ඒ වගේ මේ අවස්ථාවල් අත්දකලා තියෙනවා. අන්නේ සාමාන්‍ය ජීවිතයේ අත්දකපු දේවල් අරගෙන මේ භාවනාදී හම්බෙන මේ අතීර්ණ දේවල් වලදී තීන්දුව කරගන්න බැරි දේවල් වලදී පොඩ්ඩක් කොහොම ඉන්න. කලබල වෙන්න එපා. ඉක්මන් වෙනවත් වෙන්නේ පග්ගහිතේනේ පග්ගහ නිසා. මොකක්වත් විනිශ්චය කරන්න නැතුව ඉන්න පුළුවන් නම් එතකොට පේන්නේ නිකන් චපල ගතියක් වගේ. විනිශ්චය කරන්නේ චපලකම නිසා. විනිශ්චය කරන්නේ මේ වංචනික ගති නිසා. විනිශ්චය කරන්නෙම ෂාට ගති නිසා. විනිශ්චය නොකර ඉන්න කෙනා කිසි කෙනෙකුගේ විනිශ්චයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන ඔබ මොනවා කවුරු හරි පිළිබඳ විනිශ්චය කරුවොත් යක්ෂයා ඔබ විනිශ්චය කරනවා කියලා. බුදුරජාණන්සේ දේශනා කරනවා ශුන්‍යතෝ ලෝකං අවික්ඛස්සු මච්චු රාජාන පස්සති. උඹ යමක් පිළිබඳව ඔය ශූන්‍ය විදිහට බලපන්, දෙයක් විදිහට අල්ලන දෙයක් විදිහට බලන්න බෑ. එහෙනම් බෝ මාරයට පේන්නේ නැතු වෙනවා. එතකොට හින්දු පොතේ ලියලා තියෙන එකක් මම පොතක තිබුණා ලියලා අපි වර්තමානයේ ප්‍රත්‍යක්ෂයේ ඉන්න තාක්කල් දෙයයන් ආශ්‍රිත අපිව පේන්නේ. අපි ප්‍රත්‍යක්ෂේ නැතුව පරෝක්ෂාවට ගිය ගමන් ඒක එහෙමලු මේක මෙහෙමලු අතීතය. ඒතකොට දෙයයන් ආශ්‍රිත අපිව හොඳට පේන නිසා දෙයයන්ට වැඩි උඩට යන්න ඕනේ නම් දෙයයන්ගේ විනිශ්චය ඉක්මවන්න ඕන වර්තමානයේ ඉඳ. ඒතකොට ඔක්කොම දේවල් කුඹලගේ අතර අහුවෙච්ච මැටි පිට වගේ ඕන දෙයක් හදාන්න පුළුවන් හැකියාව තියෙන යමක් කරලා නැහැ. අද මනුස්සයට පුදුම වෙහෙසක් තියෙනවා. අන්නේම අවස්ථාවක් දුනොත් ඒක කෙලස ගන්න තියෙන ආසාව. ඒ කෙලසීම මෙන්න මේ තාලෙට වෙන්න ඕන කියලා හිතාන තමයි අපි දරුවෝ වදන්නේ, දරුවෝ හදන්නේ. දරුවා ඒ විදිහට නෙවෙයි කෙලසෙන්නේ, වෙන තරකට කෙලසුනොත් ඉතින් අම්මලා තාත්තලා කනගාටු වෙනවා. ඒ තාලෙට කෙලසුනත් කොයි තාලෙට කෙලසුනත් දරුවට විඳවන්න වෙනවා. ඉතින් එහෙව් ලෝකෙක ඒ කලා විවාද වගේ දෙයක් මනකට භාවනාවට ගන්න නැති එක, මේ වගේ ප්‍රශ්නයක් පෘථග්ජනියෙකුට අහන්න බැරි එක මහ විශාල ගැඹුරක් තියෙනවා. මනුස්ස හිතේ ව්‍යුහය පිළිබඳව ලොකු ගැඹුරක් පෙන්වනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක් මවල මේ අවස්ථා රාශියකින් අර කලා විවාද මට්ටමට යන්න තියෙන එක ගෙවලා ඒ න සංඤ සංඤී න නොපි අසංඤී න විභූත සංඤී න විසංඤ සංඤී. ඔය හතරටම අහුවෙන්නේ නැති, විනිශ්චය කරගන්න බැරි, මතක නැති, නම් කරන්න බැරි එතෙන්ට ගිහිල්ලා ඒක විමන්තා බුද්ධියෙන් මේ උපයා ගන්නා ලද්දා මේක නැතුව මේ අසරණ වීමක්,
කලකොල වීමක් නෙවෙයි කියලා දැකගෙන ඉන්න පුළුවන් කෙනා තවත් පොඩ්ඩක් වාදයට නොගින් නිකන් ඉන්න ඕන. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒක මංගල සූත්‍රයේ සඳහන් කරන මේ චතුරාර්ය සත්‍ය දැනගත්තට පස්සෙත් තව මංගල කරුණු තුනයි. ඒ මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ඊට ඉස්සලා ගාතාවේ තියෙනවා ඒකේ නා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහත් වෙනවා නැත්නම් වෙනවා. ඊට පස්සෙත් තියෙනවා පුහුණුවක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං khemං. යාට කියනවා ශෝක නොකරන හිතක් තියෙනවා, රජස් නැති හිතක් තියෙනවා, ക്ഷേමයටපත් හිතක් තියෙනවා. ඒ තමයි මංගල මුත්තම. ඒ නිසා මේ කලා විවාද සූත්‍රයේ පෙන්වන අතර මේ තේමාව තේරුම් අරගෙන කිසිම කලහයකට කිසිම ප්‍රේමනා භාවයකට පක්ෂයක් ගන්න නැතුව අතීරණ මනසකින් අවිරුද්ධ මනසකින් choiceless awareness එකකින් එහෙම නැත්නම් අපන්නක ප්‍රතිපදාවෙන් සාමීච ප්‍රතිපන්න භාවයෙන් අරණ ප්‍රතිපදාවෙන් එහෙම නැත්නම් කියනවා නම් evenly suspended attention ඔක්කොටම සමහිත පවත්වාගෙන යන්න ගියා නම් මිනිස්සු අපිට බනිනව නෝන්ජලයි කියලා. මිනිස්සු අපිට බයිනව විනිශ්චය කරන්න බැරි කියලා. නැත්නම් අපි දන්නවා මේ මිනිස්සු තද බලපෑම් කරාට විනිශ්චය කරොත් මම විනිශ්චයට ලක් වෙනවා. අපිට එහෙම උප්පත්තියෙන් කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අයිතිවාසිකමකුත් නැහැ, හැකියාවකුත් නැහැ. ඒ නිසා අද ලෝකේ ඉන්න විනිශ්චයකාරවරු පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ අනුන්ට සීනි කිරන්න ගිහිල්ලා තමන් දන්නේ නැති ශේෂ්ත්‍රයක උසස් කියලා සලකලා දෙන්නේ ගොල්ලන්ට උසස්ම නිලයක් දෙන්නේ. මොකද හේතුව මේ භයානක තැන් වලට යන්න ඉන්න කට්ටිය. අපි මේ සිරිබිරිස්ලා, අපි මේ සාමාන්‍ය සිටිසන් ජෝන්ලා, අපි මේ නිකම් මිනිස්සු කාගවත් දෙයකට ඇඟිලි ගහන්න යන්නේ නැතුව කලා විවාද වෙන්න එපා. ඊට ඉස්සලා තියෙන මට්ටමේදී පවා පක්ෂයක් ගන්න නැතුව ඉන්න නම් ආස්වාදයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන දෙකටම අහුවෙන්නේ නැත්නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක සැලකිලිමත් වෙන්න නම් තවත් තාක්ෂණික කොනක් තමයි ප්‍රසවාසය ඉවර වෙනවා බලන්න. ආස්වාසය ඉවර වෙනවා බලන්න. එතකොට යාට ඉවර වෙන තැනලා ඊගායට තඩමාරු වෙන හැටි ඒ මොනි චිත්තක්ෂණේ අහුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් පුදුම බයක්, පුදුම අසරණකම, පුදුම පාළු ගතියක්, අසීර්ණ ගතියක් එනවා. අන්න ඒක විචිකිච්ඡාට ඉඩ නැතබ ඒක මීමන්සා බුද්ධියට දාගෙන මේක තමයි කලා විවාද සූත්‍රයේ බුදු දනස අපිට පෙන්වන දේ කියලා ඒ අවංක මේ අපත් ස්වරූපය, අපන්නක ස්වරූපය, යමකටපත් නොවිච්ච ස්වරූපෙන් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් අපි කියන යාට ජීවත් වෙනවා කියලා. එහෙම නැති හැම කෙනාම අතීත අනාගතයට උපනිෂ්ඨයක් ඇති කර ගන්නවා. ඒ ගන්න හැප උපසන නිසාම අපි නතු භාවයට වංක වෙලා, චපල වෙලා පැත්තකට දාලා යනවා. ඒ නිසා ලදලද අවස්ථාවේ මේ විදිහට තීන්දුවකටපත් නොවි අවසානයේ සිදුවෙන කලා විවාද තබා ඊට කිට්ටු කරගෙන එනකොට දැනෙන දේවල් පවා දැනගෙන මේ සෙනගක් එක්ක හිටියට ඔය සෙනග කවුරුවක්වත් අපිට වග වෙන්නේ නැහැ. අපි මේ සෙනග මැද කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක උපයගන්න ඒ වගේම මුද්දටම භාවනා කරලා කාරණේ තේරුම් ගත්තට පස්සේ එයා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ හදාගන්න මේ ධර්ම දේශනා මාලාවක් දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිංසනේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශීල දෙනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා